සද්ධර්මයෙන් සිත නිවන පින්වත් හෝරාවක බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ සූදානම පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු කෙරෙන සදහම් පෙළහරේ ආලවක සූත්‍රය ඇසුරෙන් සිදු කෙරෙන 7 වන දේශනාව ආරම්භ කරන්නට. අපි වැඩම කොට වදාළ දේශකයන් වහන්සේ ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා චිත්‍රා පෙරේරා උපාසිකා මාතාව ඇතුළු ඒ පවුලේ සදැහැති පිරිසත්, ඒ වගේම කොටිකාවත්තේ පදිංචි සෝමා ජයසිංහ මහත්මිය ප්‍රධානව ඒ පවුලේ සදැහැති පිරිසත්. එසේනම් ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරමු දේශකයන් වහන්සේට ඔබ අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලෙහි පිහිටුවන්නට. ඒ උදෙසා අපි තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපද සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං සාදු සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ විසින් සොයා අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타ත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සකසා ගැනීමටත් බලාපොරොත්තුවෙන් තමයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උතුම් ධර්මය යම් කෙනෙක් බොහෝ දෙනාට යහපත සැලසුවොත් දානය කරවන්නේ නම් එයින් ලැබෙන ආනිසංස ප්‍රමාණයත් අනන්තයි අප්‍රමාණයි. අපේ බුදුරජාණන් වහන්සේම ඒ කාරණාව පැහැදිලි කළා ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේට මේ ලෝක ධාතුවේහි ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානය මේ ශ්‍රී සද්ධර්ම දානයේ බව.
එහෙමනම් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වත් පිරිස මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන මොහොතේ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට යහපත සැලසීමේ අරමුණ ඇතුව මේ ධර්ම දේශනාව මේ බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න බෙදලා දෙන්න සූදානම්. ඒ තුළින් රැස් කරගන්නා වූ කුසලයක් අනන්ත ප්‍රමාණ ආනිසංසයක් විශාල පිරිසකට සද්ධර්මය බෙදලා දීම නිසා. එයින් ලබා ගන්න උතුම් කුසල් වහවහ ධර්මාවබෝධය ලබා සසරින් ඈතර යාම සඳහා අපි සියලු දෙනාටම පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ දවස්වල සාකච්ඡා කරමින් පවතින්නේ ආලවක සූත්‍රය. මේ දේශනාවෙන් ආලවක සූත්‍රයෙන් මේ වෙනකොට ධර්ම දේශනා 6ක් අපි සිද්ධ කරලා ඉවරයි. අද තියෙන්නේ 7 වෙනි දේශනාව. 7 වෙනි දේශනාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සද්දීද විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුකමා වහාති සත්තං හවේ සාදු තරං රසානං අඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ඨං. ආලෝකයක්ෂය අහපු ප්‍රශ්න වලට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු සපයපු ගාථා රත්නයක්. මේ ගාථා රත්නයේ මේ සත්තං හවේ සාදු තරං රසානං කියන පදය පහුගිය ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කරන්න යෙදුණා. මේ සත්‍ය රසය පිළිබඳව තවත් කරුණු කීපයක් මේ දේශනාවේදී සාකච්ඡා කරමින් අපි ඊතුරු කාරණා ටිකක් සාකච්ඡා කරන්න උත්සාහ කරමු. සත්‍යං හවේ සාදු තරං රසානං පැහැදිලි කළා මේ සත්‍ය රසය ලෝකයේ තියෙන සියලුම රසයන් අභිභවනය කරන ශ්‍රේෂ්ඨතර වූ රසයක් බව. එනිසා සාකච්ඡා කළා යමෙක් ගාව හරියටම සත්‍ය තියෙනවා නම් ආන්ගේ සත්‍ය බලය නිසා විෂ නැති කරන්න පුළුවන්කම තියෙනවා. සත්‍ය බලය නිසා සත්‍යයට පුළුවන් විෂ නැති කරන්න. ඒ කාරණාව සඳහන් කරනවා විසම්පි සත්‍යේන හරන්ති පණ්ඩිතා සත්‍යේන දේවෝ තනයන් පවිස්සති තනයන් පවස්සති. නම් සත්‍යයට පුළුවන් මේ ලෝකෙ මේ විෂ නැති කරන්න. ඒ වගේම සත්‍යයට පුළුවන් ජලය මත ඇවිදින්න. යමෙක් හරියටම සත්‍යෙහි පිහිටලා ඉන්නවා නම් ඔහුට ජලය මත ඇවිදින්න පුළුවන් ඒ සත්‍ය ක්‍රියාව. සත්‍යේන වාචේන උදකම්පි දාවති. සත්‍ය වූ වචනේ නිසා ජලය මත ඇවිදින්න. සත්‍යේ තිතා නිබ්බුතින් පත්තයන්ති. මේ සත්‍ය රසය නිසාම නිර්වාණය පසක් කරන්නත් පුළුවන්. ජලය මත ඇවිදින්න පුළුවන්, විෂ නැති කරන්න පුළුවන්, වැහි වස්තවන්න පුළුවන්, නිර්වාණය පසක් කරන්න පුළුවන් යමෙක් සත්‍ය තුල ජීවත් වෙනවා. මනාව සත්‍ය වචන භාවිතා කරනවා නම් කරන්න පුළුවන් දේවල් පිළිබඳව ඔය කරුණු සිහිපත් කරලා තිනවා. මේ කරුණු අපි කලින් දේශනාවේ සාකච්ඡා කරන්න යෙදුණා. සත්‍යෙහි පිහිටලා ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් සසර සයුරේ පරතරට යයි. මේ සත්‍යෙහි පිහිටලා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සංසාර සාගරයේ පරතර හොයාගෙන යනවා. ඒ කියන්නේ කවදාවත් නිවන් දකින්න නම් වෙන්නේ නැහැ සත්‍යෙහි පිහිටන දවසේ නැක. අපි සත්‍යවාදී වෙන දවස වෙනකන් නිවන අපෙන් ඈතයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාවට මම හරියටම ගමන් කරන තුරු යම් ආකාරයකින් අල්ප මාත්‍රයකින්වත් ඒ උතුම් ප්‍රතිපදාව මගෙන් දැන් කැඩෙන්නේ නැහැ කියන තැනට එනකම් අපිට මේ නිර්වාණය කියන එක හම්බ වෙන්නේ. ඒකයි මේ සඳහන් කළේ සත්‍යෙහි පිහිටලා ශ්‍රමණ බ්‍රාහ්මණයින් සසර සයුරේ පරතරට.
එහෙනම් යම් ක්‍රමයක් දේශනා කරුවා නම් බුදුරජාණන් වහන්සේ නිවනට යන්න මෙන්න මේ විදිහට හැසිරෙන්න ඕනේ කියලා. අල්ප මාත්‍රයකින්වත් ඒ ක්‍රමයේ ඉක්මවන්නේ නැති අය නිවන් රසය හොයාගෙන යනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අපිට නිවනට කොයිතරම් උපයෝගී වෙනවද? ඊළඟට සාදුතර මధుරතර ප්‍රණීතයන් අතර අතිශයින්ම මధుරයි මේ සත්‍ය රසය කියන්නේ. සාදුතර තර කියලා කියන්නේ සම්පූර්ණයෙන් විශේෂයෙන් මේ කාරණාවට බැහැගත්තා. ඊටාම යහපත්මයි සත්‍ය රසය. මధుරතරයි ප්‍රණීතතරයි ඒ සියල්ලටම අතර සත්‍ය රසය ඒ සියලු රසයන් අතර ඊටාම ඉහළයි කියන කාරණාවයි කරන්නේ. විරති සත්‍ය සඳහන් කරනවා පින්නතුනි මේ විරතිය අපි කයෙන් කරන වැරදි 3කුත් වචනයෙන් කරන වැරදි 4කුත් තියෙනවා. නම් විරති කියලා කියන්නේ මේ කයෙන් වචනයෙන් කරන වැරදි වලින් සම්පූර්ණයෙන් වැළකුණා. විරතිය කියන්නේ වැළකුණා. එහෙනම් මේ වගේ මේ අකුසල ධර්මයන්ගෙන් වැළකීච්ච පුද්ගලයා සත්‍ය ගරු කරන පුද්ගලයා. ඒ සත්‍යවාදී නිසාම වැළකෙනවා. බොරු කියන්නේ නැහැ, හේලම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ. ඒක කයින් කරන වැරදි ප්‍රාණඝාතය කරන්නේ නැහැ, අදත්තා දානය කරන්නේ නැහැ, වැරදි කාම සේවනය කරන්නේ නැහැ. ඒ සියලු දේවල්ම අතහැරලා විරතිය කියලා කියන්නේ වෙන් වුණා කියන එකයි. සීලය පිළිබඳව දේශනා කරනකොට බුදු පියාණන් වහන්සේ විරති 3ක් පැහැදිලි කළා. එකක් සම්පත්ත විරතිය. තව එකක් සමාදාන විරතිය. තව එකක් හේතු ඝාත විරතිය. මේ විරති 3න් සම්පත්ත විරතිය කියන එක බුදුරජාණන් වහන්සේ අගය කළේ නැහැ. මොකද මේ සම්පත්ත විරතිය කියන්නේ අගය කළේ නැහැ කියලා කියන්නේ සම්පත්ත විරති කියන්නේ පින්නතුනේ අතීතයේ හිටියා ආගම දහම කෝක වුණා. මේ පංචශීල රැකගෙන ජීවත් වෙච්ච අය. බොරු කියන්නේ නැහැ. පංචශීලයක් දේශනා කරලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය තුළ. බුද්ධ ආගමේ මේ පංචශීල තියෙන්නේ. ජෛන ආගමේ පංචශීලයක් තිබුණා. ඒ පංචශීලයේ මේ පංචශීලයට වඩා ටිකක් වෙනස්. නමුත් අතීතයේ හිටියා බොරු කියන්නේ නැහැ කියලා කිව්වොත් ආගම් ભેදයකින් තොර වේ පුජ්‍යලයා බොරු කියන්නෙම බොරු කීවෙම නැහැ. එතකොට ඒගොල්ලන්ගේ සීයා බොරු කියලාත් නැහැ. ආච්චි බොරු කියලාත් නැහැ. හිරියම්මා බොරු කියලාත් නැහැ. හිරියත්තා බොරු කියලාත් නැහැ. අම්මා බොරු කියලාත් නැහැ. තාත්තා බොරු කියලාත් අපි බොරු කියන්නේ. එහෙනම් පරම්පරාවෙන්ම බොරුව කියනවා කියන එක ජීවිතේ ඒගොල්ලෝ දන්නේවත් නැහැ. බොරු කියන්නේ නැහැ. ප්‍රාණඝාත කරන්නෙම නැහැ. වැරදි කාමසේවනේ අපේ පරම්පරාවෙන්ම කරන්නෙම නැහැ. ආන් එහෙම ඉන්න අය සම්පත්ත විරතියේ ඉන්න අය. දිගටම අපේ පෙළපතෙන් ඒක කෙරෙන්නේ නැති නිසා අපි කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ සමාදම් වෙලා නැහැ. බොරු කියන්නේ නැහැ කියලා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදම් වෙලා නැහැ. ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් සමාදම් වෙලා නැහැ. ආන්ගේ සමාදම් වෙලා නැති නිසා ඒකට කියනවා සම්පත්ත විරති. අතිශයින්ම ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකද්ද? මේ සම්පත්ත විරතියට වඩා සමාදාන විරතිය ශ්‍රේෂ්ඨයි. ඒ නිසා බෞද්ධයන් වෙච්ච අපි සමාදන් වෙනවා. මුලින්ම අපි බුදුන් සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යන බවට පොරොන්දු වෙනවා. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා දහම් සංඝුන් සරණ යන්න පොරොන්දු වෙනවා. එහෙමනම් පෙරුවන් සරණ ගිහිල්ලා අපි ඒ මත පිහිටලා බුදුරජාණන් වහන්සේට පොරොන්දුවක් දෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දිවි හිමියෙන්
මා විසින් ප්‍රාණඝාත නම් කරන්නේ නැහැ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියලා අපි මේ පොරොන්දු වෙයි. දිවි හිමියෙන් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. දිවි හිමියෙන් මම හොරකම් කරන්නේ නැහැ. ඒකට දිවි හිමියෙන් කියන්නේ ඇයි? මගේ ජීවිතේ කවුරු හරි නැති කළා. නැති කරනවා කීවත් නැති කරන්න ඇවිල්ලා බෙල්ලට කඩුවක් තියාගෙන කීවොත් බොරුවක් කීවේ නැත්නම් එහෙම නැත්නම් අහවල් සතා මැරුවේ නැත්නම් බෙල්ල කපනවා කියලා කීවොත් කමක් නැහැ. එක බොරුවක් කියහම මට ආත්ම කීයක් සංසාරේ තව රැඳෙන්න වෙයිද? එක බොරුවක් හින්දා මට ආත්ම කීයක් අපාය යන්න වෙයිද? ඒ හින්දා මං මේ බොරුව කියන්නේ නැහැ. නමුත් මොහුගේ කඩුපහරින් මගේ ගෙල සිඳලා දැම්මොත් මේ ආත්මය මගෙන් ඉවර වුණා. ඊළඟ ආත්මේ මං දුකට යනවා කියන කතාවක් නැහැ. හැබැයි මේ ආත්මය රැකගන්න කියලා බොරුවක් කිව්වොත් සමහර වෙලාවට බොරුවක් කියනවා. අර පුජ්‍යලයා මගේ බෙල්ල කපන්නේ නැහැ කියලා මට ස්ථිර නැහැ. බොරුව කීවට පස්සේ බෙල්ල කපන්නත් පුළුවන්. එහෙම වුණොත් ජීවිතෙත් නැහැ පාපයකුත් කරගන්න. කමක් නැහැ. එහෙම නැත්නම් එක සතෙක් මැරුවොත් මේ සතා මරහම මට මොනතරම් निराගාමී වෙන්න වෙයිද? කී කාලෙකින් මන් නිරෙන් නිදහස්. ඒ තරම් දුක්ඛිත අනාගතයකට උරුමකම් කියනවට වඩා මේ ජීවිතේ මෙරළ යන ඒ හින්දා ඔබ මගේ ගෙල සින්දත් මම මේ ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන එකටයි කියන්නේ දිවි හිමියෙන් මගේ ජීවිතේ ගියා මම මේ වැරද්ද කරන්නේ නැහැ කියන්නේ. මේක දෘಢ අදිෂ්ඨානයක්. සාමාන්‍යයෙන් කෙනෙකුට මේ අදිෂ්ඨානය කරලා ඉන්න බෑ. මේක කරලා පිහිටලා ඉන්න මොන තරම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේද කියන කාරණාවම කල්පනා කරන්න. භාග්‍යතුන් වහන්සේ මේන් වළකින්න කියලා කීවේ මම මේකෙන් වැළකුණොත් මට ඒකාන්තයි ඊළඟ ජීවිතේ සුවපත් වෙනවා කියන හොඳ විශ්වාසයක් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව තියෙන හින්දා මරුවත් සිල් කඩන්නේ නෑ මිසක් ශ්‍රද්ධාව නැත්තම් හිතෙන වෙලාවට සිල් කැඩෙනවා. කපටිකමක් වෙනවනේ, කෛරාටිකකමක් හිතේ. දැන් බොරුවක් කියනවා. දැන් බේරිලා ගිහිල්ලා හැන්දෑවේ ආපහු පන්සිල් ගන්නවා. දැනට මේ සතා මරනවා. හැන්දෑවේ පන්සිල් අරගෙන සත්තු මරණ එක නවත්තනවා. ආයෙ මරන්න. එහෙම හිතනවා. එතනක් තියෙන්නේ මානසික වංචාවක්. හැබැයි ඉතින් ආයෙත් සතෙක් මරන්න අවස්ථාවක් ආපුවම මරනවා, ආයෙත් පන්සිල් ගන්නවා කියලා හිතනවා. එහෙම කරොත් ඒක ඉවර වෙන එකක්. එතකොට ඒක සමාදාන විරතියක් වෙන්නේ නැහැ. හැබැයි සමාදන් වුණා කියලා කියන්නේ අර විදිහට පොරොන්දු වෙලා ඒකාන්තයෙන් පිළිතල. එහෙනම් දෙවනි විරතිය සමාදාන විරතිය. හරියටම පිහිටලා සමාදන් වුණොත් ඊළඟ තත්පරේ මරණයටපත් වුණත් නිරාදුකින් අතමුදවන්න තරම් ඒ සීලයට පුදුම හැකියාවක්. තුන්වෙනි විරතිය තමයි හේතු ඝාත විරතිය. හේතු ඝාත විරතිය නම් තියෙන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයන්ට. ඒ කියන්නේ පාපයක් වෙන්න තියෙන හේතුවම ඝාතනය කරලා තියෙනවා. එහෙම සිද්ධියක් ලෝකේ නැහැ. මගේ අතින් ප්‍රාණඝාතයක් වෙනවා කියන සිදුවීමක් ලෝකේ නැහැ. මම බොරු කියනවා කියන සිදුවීමක් ලෝකේ මම එහෙම එකක් දන්නේ නැහැ. ඒ කියන්නේ බොරුවක් කියන්න එළඹෙන තණ්හාවක් මට එන්නේ නෑ. බොරුවක් කියන්න වෙනවා නම් යම් හේතුවක් ආන්ගේ හේතුවම ඝාතනය කරලා තියෙනවා. එතකොට බොරු කියන්න වෙන්නෙම නෑ. ප්‍රාණඝාතයක් කරන්න වෙන හේතුව ඝාතනය කරලා තියෙනවා. වැරදි කාමසේවනයකට යෙදෙන්න හිත තුළින් නැగి එන රාගය හිතේ ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව වැරද්දට යන්න ඝාතනය කරලා තියෙනවා. ආන් ඒකට කියනවා හේතු ඝාත විරති. ඒක තියෙන්නේ මාර්ගඵලලාභී නැත්නම් ආර්ය ශ්‍රාවක. අපිට බොහෝම වටිනවා මේ සමාදාන විරති. ඒ කියන්නේ අපි මේ සිල් සමාදන් වෙන්නේ ඒකනේ. ඒ සමාදන් වෙලා පොරොන්දු දෙන්නේ ඒක. සම්පත්ත විරතියෙන් විදිලා සමාදාන විරතිය. එහෙනම් මෙතන මේ විරති සත්‍ය කියලා සඳහන් කරන්නේ ඒ කාරණා. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට නෙමෙයි.
ආලවක කියන යක්ෂයා. නමුත් භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් තමයි යක්ෂයාට දේශනා කරන්නේ. මේ කෙටියෙන් දේශනා කරන එක වචනයක් තුළ අපට දවස් ගණන් සාකච්ඡා කරන්න ධර්ම කාරණා අන්තර්ගතයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඊටාම කෙටියෙන් ආලෝකයක්ෂයට මේක දේශනා කරාම අර දවස් ගණන් සාකච්ඡා කරන්න තියෙන ඔක්කොම ධර්ම කරුණු ආලෝකයක්ෂයට වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ආලෝකයක්ෂය කියන්නේ උත්පටිතග්නි පුද්ගලයෙක්. කවුද මේ උත්පටිතග්නි පුද්ගලයෙක්? ඊටාම කෙටියෙන් කියන දේවල් හොඳට වැටහෙන අය. එහෙනම් ආලෝකයක්ෂයට. ඒ නිසා කෙටියෙන් දේශනා කරලා තියෙන මෙතන මේ විරති සත්‍ය කියලා විතරක් සඳහන් කරලා තියෙන එකයි. එතකොට මේ විරතිය කී පැත්තකට තව සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා පින්නතෙනි ලොව ඇති පරමාර්ථ සත්‍ය අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගන්න පුළුවන් කියන කාරණාව මෙතනදී පහදලා දෙනවා. එතකොට විරති සත්‍ය පැහැදිලි කරන තැන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මෙයාට පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා පරමාර්ථ සත්‍ය ධර්මය හොඳින් භාවිතා කරන පුද්ගලයාට විමුක්ති රසය හම්බ වෙනවා. පරමාර්ථ සත්‍ය මනාව භාවිතයට ගන්න කෙනාට විමුක්ති රසය හෙවත් නිවන් රසය කියන ධර්මතාවයක් ලැබෙනවා. ඒ නිසාම රසයන් අතර ඇති උතුම්ම රසය සත්‍ය රසයයි කියලා පැහැදිලි කරනවා. සත්‍යං හවේ සාදු කරං රසාන. සියලු රසයන්ට වඩා සත්‍ය රසය. ඊළඟට ලොව ඇති පරම රසය වන නිවන් රසය ලබන්න පුළුවන් වන්නේ සත්‍යෙම්ම පමණයි කියලා ඒ කාරණාව නැවත සිහිපත් කරනවා. මෙතන මේ අංගුත්තර නිකායේ තික නිපාතේ පුද්ගලයෝ තුන්දෙනෙක් පිළිබඳව පැහැදිලි කරනවා. මේ පුද්ගලයෝ තුන්දෙනා අතර එක පුද්ගලයෙක් ඇස් දෙකම පේන්නේ නැති අන්ධයා. දෙවනි පුද්ගලයා එක ඇහක් පේනවා එකක් පේන්නේ නැහැ. තුන්වෙනි පුද්ගලයාගේ ඇස් දෙකම පේනවා. එතකොට මේ පුද්ගලයෝ තුන්දෙනා කවුද මේ? ඇස් දෙකම පේන්නේ නැහැ කියලා කියන්නේ මේ කතා කරන්නේ ಜಾති අන්ධයෙක් ගැන එහෙම නෙමෙයි. උපතින්ම ඇස් දෙක පේන්නේ නැති අන්ධයෙක් ගැන කියනවා එහෙම නෙමෙයි. මෙතන ඇස් දෙකම නොපෙනෙන අන්ධයා කියලා සඳහන් කරන්නේ මෙලව පරලොව දියුණුව සඳහා කුමක් කළ යුතුද කියන කාරණාව නොදන්නා පුද්ගලයා. මේ ලෝකේ ඉපදිලා ඉන්නවා. එයාගේ මසස හොඳට පේනවා. නමුත් මේ පුද්ගලයා දන්නේ මෙලව දියුණුව සඳහා මම මොනවද කරන්න ඕනේ? පරලොව දියුණුව සඳහා මම මොනවද කරන්න ඕනේ කියලා දෙකම දන්නේ. ආන්ගේ නිසා ඒගොල්ලන්ට කියනවා අන්ධයෝ. තව පුද්ගලයෙක් ඉන්නවා එක ඇහක් පේනවා එකක් පේන්නේ නැහැ. ඒ කොහොම කෙනෙක්? එයා තමයි මෙලොව දියුණුව එයාට හොඳට පේනවා. හැබැයි පරලොව දියුණුව සඳහා මොනවද කරන්න ඕනි කියලා එයාට වැටහෙන්නේ. බලාගෙන ගියාම ලෝකේ වැඩිපුරම ඉන්නේ එකස් කනයි. එකක් කනයි එකක්. මෙලොව දියුණුව හොඳට පේනවා. මොනවද කරන්න ඕනි දියුණුවෙන්? මොනවාගේ වැඩපිළිවෙලවලද කරන්න ඕනේ? මොනවාගේ භාෂාවක්ද ඉගෙන ගන්න ඕනේ? කොයි පැත්තෙන් අධ්‍යාපනය ඉහළට අරන් යන්න ඕනේද? කොයි විදිහේ රැකියාවක් හොයාගන්න ඕනේද? මොන විදිහේ ව්‍යාපාරයක් පටන් ගමුද? ඒක කොයි විදිහට කොයි ආකාරයෙන් සකස් කරුවොත් මට වැඩියෙන් ආදායම් ගලාගෙන එයිද? මේ දේවල් හොඳින් නරකින් වංචාවෙන් කපටිකමින් හැම පැත්තෙම ආත්මාර්ථකාමීව තමන්ගේ පැත්ත දියුණු කරගන්න නම් අනිකාට කරදරයක් කරලා හරි අනිකාගේ ජීවිතය විනාශ කරලා හරි අනිකා නැගිටින්න හදනකොට ඇදලා දාලා පාගලා හරි මට ඉහළට යන ක්‍රමය නම් හොඳට පැහැදිලි වෙයි. හැබැයි ඒගොල්ලෝ අල්ප මාත්‍රයක් දන්නේ නැහැ මගේ පරලෝක දියුණුව කොහොමද? මෙලව දියුණුව හොඳට පේනවා. පරලෝක දියුණුව වෙනුවෙන් කරපු ඇති දෙයක් ඇත්තෙම ආන්ගේ පුද්ගලයාට කියනවා එක ඇහක් පේන පුද්ගලයා. තව පුද්ගලයෙක් ඉන්නවා ඇස් දෙකම පේනවා. එයාට මෙලව දියුණුවත් හොඳට පේනවා. පරලෝක දියුණුවත් හොඳට පේනවා. ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ උත්තරීතරයි. මේ ජීවිතේ මට හම්බුනේ කොච්චර කාලෙකින්ද කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි මේන් ගිලිහිලා ගියාට පස්සේ
අය මනුස්ස ජීවිතේ මට කවදා හම්බෙයිද කියලා කියන්නත් දන්නේ නැහැ. මේ ශ්‍රේෂ්ඨ මාණික්කයක් වගේ අති උත්තරීතර වූ මේ ජීවිතය මට ලැබුණේ මොන තරම් කලක්. ඒකයි ගිලිහිලා යන්න පුළුවන්. ආයෙනම් කවදා හම්බ වෙයිද? කවදාවත් හම්බ වෙයිද නම් දන්නේ නැහැ. අපි කියමුකෝ අපිට හම්බුණා මේ මුතු බෙල්ලේ. මුතු තියෙන බෙල්ලෙක් සාගරෙන් හම්බුණා. අපි යා නැවත අල්ලා ගැනීමේ බලාපොරොත්තුවක් ඇතුව මට මෙයාම ඕනේ. අල්ලා ගැනීමේ බලාපොරොත්තුවක් ඇතුව මොකක් හරි විශේෂයක් කරනයි කොයාගේ සින්ත ගන්නවා. විශේෂයක් කරලා යා සාගරයට මුදා හරිනවා. ආයෙ අල්ලා ගන්නයි මුදා හරින්නේ. හිතා ගන්නකො යා අපිට ආයෙ කවදා හම්බ වෙයිද? මට කොයි කාලයක් එයා හොයන්න වෙයිද? කවදා හම්බ වෙයිද කියන කාරණාව හිතා ගන්න. අන්න ඒ වගේ තමයි මේ සංසාර සාගරේ මට හම්බ වෙච්ච මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය මගෙන් ඊළඟ තත්පරේ ගිලිහිලා ගියොත් ආයනම් කවදා මෙවන් ජීවිතයක් අල්ලගන්න ලැබෙයි කියන එක නම් හිතා ගන්න. ඒ තරම් වටිනා වස්තුවක් අරගෙන යතුවේශන කරන්නේ. අපි ඊටාම වටිනා මණික් ගලක් අපි දෙන්නේ පුංචි දරුවෙකුට එහෙම. සාමාන්‍ය කෙනෙකුට දෙන්නේ හරි පරිස්සමට. මොකද මේක බැරි වෙලාවත් ඇතෑරිලා කෝටි ගාණක් වටින මේ ගල පිපුරුවොත් එහෙම ඒ කෝටි ගාණකම වටිනාකම ඉවරයි. ඒ හින්දා මේක සාමාන්‍යයෙන් අගේ නැති කෙනෙකුට අපි දෙන්නේ නැහැ. ඊට වඩා ලක්ෂ කෝටි වාරයකින් ඉහළයි මනුස්ස ජීවිතය. හරියට බොහෝ වෙලාවට මේ ජීවිතය අර මාණික්ක රත්නයේ වටිනාකම නොදන්න කෙනෙකුට මේ මණික දුන්නා වගේ මනුස්ස ජීවිතේ හම්බ වෙලා තියෙනවා. ඒකේ වටිනාකම තේරෙයි. ඒක නිසා එයින් ප්‍රයෝජන ගන්න නැහැ. මෙලව මේ අවුරුදු පරමාවශ්‍යම ජීවත් වෙනවා කියලා අද ජීවත් වුණොත් සාමාන්‍යයෙන් අද මිනිහෙක් ජීවත් වෙන වයස අවුරුදු 70ක් 75ක් විතර වෙයි. අපි හිතන හැටියට පරමාවශ්‍යම ජීවත් වෙනවා නම් දන්නේ නැහැ ඊළඟ තප්පරේ ජීවිතය අද වැටෙයිද කියලා දන්නේත් නැහැ. නමුත් අපි එහෙම හිතනවානේ. ආන්ගේ 65ක් 70ක් ජීවත් වෙන කාලය වෙනුවෙන් මොන තරම් කැපකිරීම කරනවා. නමුත් මැරිලා ගිහිල්ලා කල්ප ගණන් අන්තර්කල්පයක් නිරේ ඉන්න අවස්ථාවල් හැදෙන්න පුළුවන්. නැත්නම් අවුරුදු කෝටි ගණන් නිරා දුක් විඳින්න අවස්ථාවල් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අල්පයක් තරම් නිරේ දුක් විඳින්න පෞපකර්මයන් එකතු කරගන්නත් පුළුවන්. ඒ ඔක්කොම එකතු කරගත්තා මේ අවුරුදු 60ක් 65ක් ජීවිතය ඇතුළේ. ආන්ගේ පුද්ගලයාට පරලෝ ජීවිතේ පෙනුනේම නෑ. දැසම පේන පුද්ගලයාට මෙලවත් හොඳටම පේනවා, පරලොවත් හොඳටම පේනවා. ලබාගත් මනුස්ස ජීවිතේ වටිනාකම හොඳටම දන්නවා. මේ ජීවිතෙන් මා කල යුත්තේ මොකද්ද නොකල යුත්තේ මොකද්ද කියන කාරණාවත් හොඳටම දැනගෙන මෙලවත් දියුණු කරගෙන කුසල් දහම් උත්පස් කරගෙන පරලොවත් දියුණු කරගෙන නිරේට යන ජීවිතෙන් මගහැරලා සුගතිගාමී ජීවිත ලැබලා තව තවත් පින් කරලා මේ සත්‍ය රසෙහි පිහිටලා සසරින් එතර යන්න කටයුතු කරගන්න පුජ්‍යලයාට කියනවා දැසම පේනවා කියලා. එතෙන්ද අපි දැස පෙනෙන්නන් බවට පත් වෙන්න හැම වෙලාවෙම සහදරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරනවා තව යම් ගිහි කෙනෙක් හෝ ගිහි පුජ්‍යලෙක් කර්මාන්තවල යෙදිලා එදිනෙදා ජීවත් වෙන්න කර්මාන්ත කටයුතු කරනවා. ඊළඟට සරණාගමනයේ දන් දීම සිල් ගැනීම මනාව තෙරුවන් සරණ ගිහිල්ලා සරණාගමනය කියන්නේ ඒකයි. සිල් ආරක්ෂා කරනවා, දන් දෙනවා, තවත් කරන්න තියෙන බොහෝ කටයුතු කරනවා. එහෙම මෙලව සීලයෙන් ගුණයෙන් පෝෂණය කරගන්න. ආන් එහෙම සීලයෙන් ගුණයෙන් පෝෂණය කරගත්ත පුජ්‍යලයා ඒ උතුම් සිල් සමාදන් වීම නිසා මේ ගිහි ප්‍රතිපදාව කියන එක හරියටම සම්පූර්ණ කරනවා. ගිහි ප්‍රතිපදාව. ඊළඟට පැවිදි ජීවිතය ගැන සඳහන් කෙරුවොත් පැවිද්දෙක් වෙච්චාම විපිලිසර නොවි තමන්ගේ සීලය හොඳින්ම රැක ගැනීම ඊටම වටිනවා. විපිලිසර වෙන්න හොඳ නැහැ. ඒ විපිලිසර වෙනවා කියලා කියන්නේ මං අතින් සිල් බිඳුනද? මං අතින් සිල් කැඩුනද?
මේ වාගේ තමන් සමාදන් වෙච්ච සීලය පිළිබඳව හැම වෙලාවෙම සැකෙන්න පටන් ගන්නවා. ඒකට කියන විපිලිසර වෙනවා. එතකොට චිත්ත විසුද්ධිය කියන එක එන්නේ නැති වෙනවා. චිත්ත විසුද්ධිය නැහැ. චිත්ත විසුද්ධිය නැහැ. සීල විසුද්ධියක් නැහැ. එතකොට පිරිසුදුත් නැහැ. සැකසහිතයි. එහෙම නොවි සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් ප්‍රඥාව ලබා ගන්න කටයුතු කරගන්න කියලා පැවිද්දට සඳහන් කරනවා. මේ ප්‍රඥාවෙන් යුතුව ජීවත් වන්නන්ට අන් සියල්ලන්ටම වඩා උතුම් ජීවිතයක් අන් සියලු දෙනාට වඩා උතුම් ජීවිතයක් හම්බ වෙන්නේ ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරන කෙනාට. එනම් බුදුරජාණන් වහන්සේ පඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ඨං කියලා උත්තරේ ලබා දෙනවා. මේ ප්‍රඥාවෙන් ජීවත් වෙන පුජ්‍යලයාගේ ජීවිතය ඉතාම උතුම්. කෙසේ ජීවත් වෙන පුජ්‍යලයාගේ ජීවිතය උතුම්ද? ප්‍රඥාවෙන් ජීවත් වෙන පුජ්‍යලයාගේ ජීවිතය ශ්‍රේෂ්ඨයි උත්තරීතරයි කියලා මෙතන පැහැදිලි කරලා දෙනවා. භාග්‍යතුන් වහන්සේගේ මේ පිළිතුරු හතරට අපමණ සතුටටපත් වෙන ආලෝකයක් තියා. තවත් ප්‍රශ්න හතරක් බුදුරජාණන් වහන්සේ. මේ ප්‍රශ්න හතර තමයි කතංසු තරති යෝගං කතංසු තරති අන්නවං කතංසු දුක්ඛං අච්චේසි කතංසු පරිසුද්ධති. කතංසු තරති ඕඝං කෙසේනම් ඕඝය තරණය කරන්නේද? කතංසු තරති අන්නවං මේ භවසයුර කෙසේනම් තරණය කරන්නේද? කතංසු දුක්ඛං අච්චේති දුකෙන් මිදෙන්නේ කෙසේද? කතංසු පරිසුද්ධති ශ්‍රේෂ්ඨත්වයට උතුම් තැනට ගමන් කරන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ යාට උත්තරයක් ලබලා දෙනවා. සද්ධාය තරති ඕඝං ඕඝය තරණය කරන්න වෙන්නේ ශ්‍රද්ධාවෙන්මයි. සද්ධාය තරති අන්නවං භවසයුර තරණය කරන්නත් පුළුවන් ශ්‍රද්ධාව තියෙනවා නම්. විරියේන දුක්ඛං අච්චේති වීර්ය වඩලා වීර්ය යොදලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අඤ්ඤාය පරිසුද්ධති ප්‍රඥාවන්ත ජීවිතය අතිශයින්ම ශ්‍රේෂ්ඨයි කියලා ආපහු භාග්‍යවතුන් වහන්සේ උත්තරයක් ලබා දෙනවා. එහෙමනම් පින්නතුනි මේ ශ්‍රද්ධාව නම් වූ ධර්මතාවය නිසා සසර සැඩපහරට බහින්න තරම් ශක්තිමත් හිතක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. සසර සැඩපහරට බහින්න තරම් ශක්තිමත් හිතක් ඇති වෙන්නේ ශ්‍රද්ධාව හින්දා. ඉතින් මේ ශ්‍රද්ධාව පිළිබඳව මේ සූත්‍රය අපි කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා. ඒත් මේ ශ්‍රද්ධාව කියන මාතෘකාව සාකච්ඡා කරලා ඉවර කරන්න පහසුවෙන් පුළුවන් වෙන මාතෘකාවක් නෙමෙයි. නමුත් ආලෝකයක් දුන්න කෙටි පිළිතුරම මෙතන ටිකක් සාකච්ඡා කරමු. මෙතන සඳහන් කරනවා පින්නතුනි සංසාර සැඩපහරේ ඕඝ හතරක් තියෙනවා. මොනවද සසර සැඩපහරේ තියෙන ඕඝ හතර? කාම ඕඝය, භව ඕඝය, ditthi ඕඝය, අවිද්‍යා ඕඝය. මේ ඕඝ හතරක් තියෙනවා. ඒ නිසා පැහැදිලි කරනවා ශ්‍රද්ධාව කියන මේ ධර්මතාවය නිසා මිත්‍යා දෘෂ්ටිය නැති කරලා සෝවාන් මාර්ගඵලයට පැමිණෙන්න. ශ්‍රද්ධාවන්තයාට මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදෙන්න. අර ශ්‍රද්ධාව තියෙනවා නම් විතරයි මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදෙන්න පුළුවන් වෙන්නේ. ශ්‍රද්ධාව නැති කෙනාට මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදෙන්න කවදාවත්ම බැරුව යනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ යමක් අපිට දේශනා කරලා පැහැදිලි කරලා තියෙනවා නම් මෙන්න මේ විදිහට ධර්මානුකූල ජීවිතයක් පෝෂණය කරන්න. බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ හොයාගත්ත මේ ධර්මය විශ්ව න්‍යාය ධර්මයේ ක්‍රියාත්මක වෙන හැටි භාග්‍යවතුන් වහන්සේම තමයි අපිට හොයලා පැහැදිලි කරලා දේශනා කළේ. ඒක උන්වහන්සේ හොයාගත්ත මිසක් මේ ලෝකේ වෙන කිසි කෙනෙක් හොයාගත්තේ නැහැ. ඒක හොයාගත්ත නිසා තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. කිසිවෙක් හොයා නොගත්ත මේ ධර්මයේ තනියම හොයාගත්තා. ඒ අවබෝධය උන්වහන්සේ ලෝකෙට බෙදලා දුන්නා. මේ මොකද්ද මේ අවබෝධය කියලා කියන්නේ? අසරින් ඊතර යෑම පිළිබඳව උන්වහන්සේ හොයාපු අවබෝධය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ භාවනාමය අධ්‍යක්ෂ ධර්මය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ භාවනාමය අධ්‍යක්ෂ.
උන්වහන්සේ භාවනාවෙන් දැකපු මේ ලෝකෙ පිළිබඳ සසරින් ඊතර යෑම හොයාගෙන යනකොට උන්වහන්සේට හම්බෙච්ච ඒක අද භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළා යයි යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට අපහාස කරමින්ම වැරදි කාරණාවක් පැහැදිලි කරන්නේ නම් ඒකට කියන්නේ දින චක්‍රයට පහර දීම. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ ඥාණයට පහර දීමක්. එහෙම කරනවා නම් යම් කෙනෙක් ඒකාන්තයෙන් ඔහුට අවීචිය දොර ඇරි. එතකොට එහෙම ජින චක්‍රයට පහර දෙන අවිද්‍යාවෙන් නිදහස් වෙන්න බැරි වෙච්ච පුජ්‍යලයා නැත්නම් මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න බැරි වෙච්ච පුජ්‍යලයා අනුගමනය කරනවා නම් යම් අනුගාමික පිරිසක් ඒ අනුගාමිකයාද අර ඔස්සේම නිරේට පාර හදාගන්න. ඉස්තරලාම මිත්‍යා දෘෂ්ටිය පතුරවන පුජ්‍යලයා වීචයට යනවා. ඊළඟට මේක හරි මේකයි හරි කාරණාව කියලා ශ්‍රද්ධාවෙන් අදහන පුජ්‍යලයා ඒ පිටිපස්සෙන් නිරේට යන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා ඕඝය මේ කොයි වාගේ ඕඝයක්ද? හරියට මේ පිටාර ගලන ගඟක් වගේ. ගඟක් පිටාර ගලනකොට විශාල ජල කඳක් පල්ලෙහාට වේගෙන් ගලනවා. අපි කියනවා ගම් වතුරක්. හැමෝම ඒ වතුරට බහින්න හැමෝම බයයි. ඒ නිසා බහින්නේ නැහැ. එතකොට මේ සංසාර සාගරයෙන් එතරට යන්න නම් මෙන්න මේ විදිහට සරණ ගිහිල්ලා මේ විදිහට සීලේ පිහිටලා දිවි හිමියෙන් සිල් කඩා ගන්න නැතුව ඒ සිල් ආරක්ෂා කරගෙන සිල් මත පිහිටලා දම්පැන් දෙමින් සිල් මත පිහිටලා බණ භාවනා කරමින් ඉදිරියට ගමන් කරන පුජ්‍යලයාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨයි. ඒ පුජ්‍යලයා සසරින් මිදෙනවා කියලා සඳහන් කරාම සමහර කෙනෙකුට මේක දැක්කම හරි බයක් ඇති වෙනවා. මෙච්චරම මහන්සි වෙන්න ඕනේද? මෙච්චරම කටයුතු කරන්න ඕනේද? මේ තරම් සිල් රකින්න පුළුවන්ද? අතීතයේ රැක්කට අද බැරි වෙයි. මේ වගේ මහා බයක් තමන්ගේ ඉස්සරහට ගොඩනගෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ ආන් අර ගලාගෙන යන ප්‍රවාහයට බහින්න බෑ. සසර සාගරේ තරණය කරන්න ඔහුට බෑ. අපි උදාහරණයක් ගත්තොත් අපි ගංගාවක මෙහා පැත්තේ ඉන්නවා. ගංගාවේ මෙහා පැත්ත හරීම කරදරයි කලබල සහිතයි. ආහාරත් නැහැ, බොණ්ඩ වතුරත් නැහැ. සත්තු සිව්පාවන්ගෙනුත් හරියට කරදරයි, හොරු හතරන්ගෙනුත් හරියට කරදරයි. හැබැයි මේ ගඟෙන් එහා පැත්තේ ඒක නිකන් ക്ഷേම භූමියක් වගේ. දිව්‍ය ලෝකයක් වගේ. පුදුම සැපදායක පරිසරයක් තමයි ගඟෙන් එහා පැත්තේ තියෙනවා කියලා මම අහලා තියෙනවා. අනේ මෙහා පැත්තේ ඉන්න මම නම් නොවිඳිනා දුක. එහා පැත්තට යන්න තිබුණොත් කොච්චර හොඳද? මෙහෙ විඳින්න තියෙන දුක් එකක්වත් එහෙ නෑ කියලා මම අහලා තියෙනවා. ඉතින් එහෙ යන්න නම් මේ ගඟ තරණය කරන්නයි තියෙන්නේ. නමුත් එහා පැත්ත හොඳ බව දන්නවා. ගඟ දැක්කහම මට හිතෙනවා මේකේ පුළුවන් ද බැහැ. එහෙම හිතලා කම්මැලි වෙලා එකයි. නමුත් මතක් වෙනවා නම් ඔහුට මේ ගඟ තරණය කරපු අතීතයේ ආර්ය උත්තමයෝ හිටියා. වීරයෙන් මේ ගඟ තරණය කරලා එතන ගිහපු අය හිටියා. එහෙමනම් වීරය කරනවා නම් මේ ගඟ තරණය කරන්න පුළුවන්. ඒ නිසා වීරයෙන් යුක්තව සසර සාගරේ තරණය කරන්න බැහැ ගන්න පුළුවන් පුද්ගලයාට භව සයුර තරණය කරන්න පුළුවන්. ඒ භව සයුර තරණය කරන්න වීරයෙන් බැහැ ගන්න අවශ්‍ය ශ්‍රද්ධාව නැති කෙනාට බහිමංකමක් බැස ගැනීමේ ශ්‍රද්ධාව. මේ කාරණාවට තව බොහෝ කරුණු කලින් අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ ශ්‍රද්ධාව කියන මාතෘකාවට අවශ්‍ය කාරණා. ඊළඟට පිළිතුරේ සඳහන් කරනවා කොයි ආකාරයෙන්ද මේ දරුණු සැඩපහර කෙසේ තරණය කරන්නේද? එමනම් මේ හරහා කලින් ගිය වීර පුරුෂයෝ හිටියා. මමත් ඒ ඔස්සේ ගමන් කළොත් මටත් තරණය කරන්න පුළුවන්. ඊළඟට හිතෙනවා සමහර අයට නම් මේ සසරින් මිදෙන්න හිතක්වත් නැහැ. මෙහිම ඇලී ගලී හිටියොත් හොඳයි කියලා හිතනවා මිසක්
මිදෙන්න හිතක් නැහැ. ඒකත් අපි ජීවත් වෙන පරිසරයෙන් අපිට හොඳට පේනවා. සසර බය තියෙන අය හරි අඩුයි. දුක්ඛම් කටළු එමටයි. නමුත් මේකෙන් මිදෙන්න ඕනේ කියලා ගුණධර්ම පුරණ අය දකිනවා හරිම අඩුයි. සමහර අයට මිදෙන්න හිතක්වත් නැහැ කියලා කියන කාරණාව ඉතා ශ්‍රේෂ්ඨයි. ඊළඟට පින්නතුනි මේ කලින් තරණය කර උතුමන් විසින් මේ ගඟට බැහැ ගන්න පුදුම ශ්‍රද්ධාවක් තියාගන්න. එහෙනම් මං ගාවත් මේ ශ්‍රද්ධාව අවශ්‍යයි. ශ්‍රද්ධාව නැත්නම් කවදාවත් සසර සැඩපහර තරණය කරන්න වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. අම්මැලිකමින් කුසීතකමින් සිටින පුද්ගලයාට නිතර මොනවද වැඩෙන්න පටන් ගන්න? ඔහුට නිතරම වැඩෙන්න පටන් ගන්නේ අකුසල ධර්ම. කම්මැලියට නිතරම වැඩෙන්නේ අකුසල ධර්ම. අපිට හිතෙනවා නිකන් ඉන්නකොට කොහොමද අකුසල වැඩෙන්නේ කියලා. නමුත් සිහි නැති නිසා අපේ හිත මොන තරම් අකුසල් ඔස්සේ ගමන් කරනවද? යම් කෙනෙක් යම් සතිපට්ඨානයක ජීවත් වෙනවා නම් ඒ සිහිය පවත්වන තුරාවට ඔහු අකුසල් වලින් මගහැරිලා ඉන්නවා. ඒ සිහිය බිඳිච්ච ගමන් රැස් වෙන්න පටන් ගන්න අප්‍රමාණවත්. එහෙනම් කම්මැලිකම නිසා සිල් රකින්න තියෙන අකමැත්ත. දවසේ පැය 24ක් අපි ජීවත් වෙනවා. කල්පනා කරලා බැලුවොත් මේ පැය 24න් සංසාරයෙන් එතර යන්න කොච්චර කාලයක් යොදාගත්තද? මෙතර රැඳෙන්න සසර රැඳෙන්න කොච්චර කල්යක්ද? සමහරලාට පැය 24න් එක පැයක් බණ ඇහුවා වෙන්න පුළුවන්. එතකොට පැය 24ටම අපි බණ අහලා තියෙන්නේ එක පැය. හරියටම බණ ඇහුවාද ඒකයි. හරියටම ඇහුවා නම් රැස් කරගත්ත කුසල ස්කන්ධය දසීමාන්තිකයි. නමුත් පැය 23ක්ම සිහි නැති නිසා මං කරලා තියෙන්නේ පව්මයි. නම් පැය 23ක් පව් කරලා එක පැයක් පින් කරලා සසරින් මිදෙන්න කොහොම පුළුවන් වෙයිද කියන කාරණාව අපහු අපි හිතේ. ඒ නිසායි නිතරම යම් සීලයක පිහිටලා සිහියෙන් කටයුතු කරන්න භාග්‍යතුන් අපිට නිරන්තරයෙන් දේශනා කරා. ශ්‍රද්ධාව ඇතනම් මේ සියලු මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. සෝවාන්ව බොහෝම කුසල් වඩලා යම් පුද්ගලයෙක් කුසල කර්මයන් රැස් කරගෙන සසරින් මිදෙන්න උත්සාහ කරනවා. එහෙනම් සෝවාන් කියන ආර්ය මාර්ගයට ආපු පුද්ගලයා ඊටාම ආරක්ෂාකාරී පුද්ගලයෙක්. සෝවාන් ආර්ය මාර්ගයට ආපු කෙනා ඊටාම ආරක්ෂාකාරී. ඊට මෙහන් ආරක්ෂාවක් තියෙනවා නම් මේ සංසාරේ සෝවාන් නොවුනොත් ආරක්ෂාව ඇත්තෙම නැද්ද? සෝවාන් වුණොත් ආරක්ෂාවක් නැතිම බව සඳහන් කරලා නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට බොහොම අනුකම්පා කළා. අනුකම්පා කළා තව ආරක්ෂාවක් ලැබුවා. අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ ගියපු පුද්ගලයා. අවබෝධයෙන් තෙරුවන් සරණ ගියපු කෙනා. සෝවාන් වෙලා නැහැ. නමුත් විසරණ තියෙනවනේ. එයාට කියන්නේ කවුද? බෞද්ධයා. තෙරුවන් කියන කෙනාට කියන්නේ බෞද්ධයා. දැන් සතුටු වෙන්න කාරණාවක්. යේකේචි බුද්ධං සරණං ගතාස් නතේ ගමිස්සන්ති අපාය. යමෙක් බුදුන් සරණ ගියා නම් ඔහු කවදාවත් අපාය භූමියකට යන්නේ නැහැ. බලන්න මොන තරම් ආරක්ෂාවද? පහාය මානුසං දේහං මේ මනුස්ස කයෙන් ප්‍රාණ වායුව පිට වෙනවත් එක්කම දේව කායං පරිපූර්ණස්සන්ති ඔහු සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි කියලා සඳහන් කරනවා. එහෙනම් සෝවාන් නොවිච්ච ඔබට මට මේ ජීවිතෙන් තියෙන අති දැවැන්තම ආරක්ෂාව තමයි මේ තෙරුවන් සරණ යෑම කියන කාරණා. හරියටම තෙරුවන් සරණ ගියපු කෙනාට බෞද්ධයා කියනවා මිසක් නිතර කියනවා වගේ කඩදාසි කොලයක අතුරු හතරක් ලියාගත්ත පුද්ගලයා බෞද්ධයෙක් නොවන බව තරයේම සිහිපත් කරගෙන වහ බුදුන් සරණ යාම ජීවිතයට එකතු කරගන්නයි. එhmenan අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. ආලෝක සූත්‍රයෙන් තව දේශනා කිහිපයක් ඉදිරියට සිදු කරන්න ඉඩ තියාගන්න. පින්තුනි අද ධර්ම දේශනාවේ පළවෙනි දායකත්වය චිත්‍රා පෙරේරා උපාසිකා මාතාව විසින් පුදුම අරමුණ අතිපූජනීය
ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ වැඩ සිටි ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන අනුශාසක නාවිනේ සිරි අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයේ පිණිස මේ කුසලයේ උපනිශ්‍රේ වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අතිපූජ්‍ය අවසරයි දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඉක්මන් සෝය නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. චිත්‍රා පෙරේරා දායිකා මහත්මියගේ යෝගීශ්වර සිතට මේක පරිස්කාරයක් වේවා, උතුම් කුසලයේ එතුමියට අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරනවා. ධර්මදේශකයන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයේට සසුන් වැඩ වසන්නට සෝවිසි මහා ගුණේ ආශිර්වාදයෙන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පවුලේ සියලුම දරුදැරියන්ට නිරෝගී සුවපත් වේවා. මව්පිය දෙපළ ඇතුළු මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට නිර්වාණය අත්පත් වේවා කියලා ආශිර්වාද කරමින් දහම් ඇසූ අසල්වැසියන්ට, ගම්වැසියන්ට, රටවැසියන්ට, ලෝවැසියන්ට මේ සියලු දෙනාටම රැස් කරගත් සද්ධර්ම දානමය කුසලයත් උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයත් ඒකාන්ත වශයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අද ධර්ම දේශනාවේ දෙවෙනි දායකත්වය කොටිකාවත්තේ පදිංචි සෝමා ජයසිංහ මහත්මිය, කොටිකාවත්ත රාජසිංහ මහා විද්‍යාලයේ සේවය කළ හේමදාස ජයසිංහ මහත්මයා අභාව ප්‍රාප්ති වසර 25ක් පිරීම නිමිත්තෙන් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත් එතුමාගේ දෙමව්පිය දෙදෙනාට ආශිර්වාද කිරීම සහ සෝමා ජයසිංහ මහත්මියගේ අභාවයටපත් වූ දෙමව්පියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත් ප්‍රීති ජයසිංහ, සුමිත්, බුද්ධි, මංගල ඇතුළු සියලු දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් මේ මෑණියන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් අතර සිහිපත් කරනවා. ඒ වගේම සියලුම දෙනාට රත්නත්‍රි අනන්ත ආශිර්වාදයෙන් සාංසාරික කර්ම දෝෂයන්, අපල දෝෂයන් ජීවිතයට එකතු වී ඇතනම් ඒ සියලු දේවල් තුනුරුවන්ගේ ආනුභාවයෙන්ම දුරස් වේවා. ඒ තුලින් නිරෝගී බව, චිරජීවනයේ උදාපත් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම මේ පින් අයිති වේවා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්නට මේ කුසලයේ පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාද ලැබේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්නට මේ කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.